අපොස උසස් පෙළ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව විෂය හදාරන සියලුම දරුදැරියන්ට ආයුබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ නිපුණතාවය 10 තාපය පාඩම යටතේ නිපුණතා මට්ටම 10 දෙක කොටස පිළිබඳවයි. මේකෙදි අපි මුලින්ම නිපුණතා මට්ටම 10 දෙක යටතේ තාප හුවමාරුව සහ අවස්ථා විපර්යාසය පිළිබඳ අන්වේෂණය කිරීමක් සිදු කරනු ලබනවා. බලන්න මේක යටතේ අපිට ඉගෙනුම් ඵල ටික බලා ගන්න පුළුවන්. තාප ධාරිතාවය අර්ථ දක්වා Q සමානයි C θ බව ප්‍රකාශ කරයි. ඊළඟට තාප හුවමාරුවට අදාළ සරල ගණනය කිරීම කරයි. ඊට පස්සේ විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම සඳහා මිශ්‍රණ ක්‍රමය භාවිත කරයි. මෙන්න මේවා පිළිබඳ අපි අධ්‍යයනය කරනවා. ඊට පස්සේ ඒවා හරහා අපි ගොඩනගනවා ප්‍රස්ථාරයක ගුප්ත තාප අවස්ථා සලකුණු කිරීම, ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම පිළිබඳ පරීක්ෂණය කිරීම. එහෙම මේක යටතේ අපි කතා කරනවා. ඊළඟට මේකේ අපි මුලින්ම දැනගන්න ඕනේ තාපය කියන්නේ මොකක්ද කියලා. බලන්න දැන් දරුවනේ තාපය කියන එක අපි අර්ථ දැක්වීම හරියට දැනගන්න ඕනේ. තාපය කියන්නේ අපි දන්නවා වස්තුවක උෂ්ණත්ව වෙනසක් තිබුණොත්, දැන් අපි හිතන්න උණුසුම් වස්තුවක් ළඟ සිසිල් වස්තුවක් තිබුණොත් යම් කාලයක් යද්දී අර උණුසුම් වස්තුවෙන් කිසියම් ද්‍රව්‍යයක් ගමන් කරලා සිසිල් වස්තුවේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. දැන් අපි දන්නේ නැහැ මොකද්ද මේකට හේතුව. මේ උණුසුම් වස්තුවෙන් ලැබෙන යම් දෙයක් නිසා අර සිසිල් වස්තුවේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. අපි දැන් මෙන්න මේක ගැන හිතන්න ඕනේ. එතකොට මේකෙදි මොනවාද මේ හුවමාරුනේ? මෙන්න මේක තමයි අපි තාපය කියලා කියන්නේ. බලන්න මේකේ පළවෙනි අර්ථ දැක්වීම උෂ්ණත්වය ඉහළ වස්තුවක සිට උෂ්ණත්වය පහළ වස්තුවකට ගලා යන ශක්තිය අපි තාපය කියලා හඳුන්වනවා. අපි බලන්න දැන් තාපය කියන්නේ එතකොට අර වැඩි උෂ්ණත්වයක තියෙන කෙනෙක්ගේ ඉඳලා අඩු උෂ්ණත්වයක තියෙන කෙනෙක්ට හුවමාරු වෙන දේ තමයි අපි තාපය කියන්නේ. අපිට එතකොට උෂ්ණත්වය පිළිබඳ ගත්තොත් බලන්න උෂ්ණත්වය වස්තුවක පවතින තාප මට්ටම. බලන්න එතකොට අපිට තාප මට්ටම නැත්තම් අණුවල චාලක ශක්ති මට්ටම. මෙන්න මේ දෙක අපිට ගන්න පුළුවන් උෂ්ණත්වයේ විදිහට. එතකොට උෂ්ණත්වය කියන්නේ එක්ක තාප මට්ටම් වල වෙනසක් නැත්තම් අණුවල චාලක ශක්ති. දැන් එතකොට උෂ්ණත්ව දෙකක් කියන්නේ තාප මට්ටම් දෙකක්. ඊළඟට උෂ්ණත්වය වෙනසක් කියන්නේ චාලක ශක්ති මට්ටම් දෙකක්. මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ අපි මේක යටතේ කතා කරනවා තාප සංක්‍රමණය. මේ තාප සංක්‍රමණය කියන එක. එතකොට මොකද්ද දැන් අපි කිව්වා උණුසුම් වස්තුවකින් සිසිල් වස්තුවකට ගමන් කරන එකට අපි කියනවා තාප සංක්‍රමණය කියලා. එතකොට අපි දන්නවනේ තාප සංක්‍රමණය කියන්නේ මොකද්ද? එතකොට තාපය ගලාගෙන යෑමක්. එතකොට මෙන්න මේක වෙන ආකාර ටිකකුත් තියෙනවා. අපි ඒවා කතා කරනවා තව ඉදිරි කොටසකදී සන්නයනය, සංවහනය සහ විකිරණය කියලා. හරි. අපි මෙතනදී තාප සංක්‍රමණය කියන්නේ එක් වස්තුවක සිට තවත් වස්තුවකට තාපය ගලා යාම අපි තාප සංක්‍රමණය කියලා හඳුන්වනවා. බලන්න ඊළඟට තාප ධාරිතාව. මෙන්න මේක පිළිබඳ අපි අවබෝධයක් ගමු. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින්, හොඳට බලා ගන්න, ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම වස්තුවේ තාප ධාරිතාව ලෙස හඳුන්වයි. හොඳට මේක අවබෝධ කරගන්න. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින්, උෂ්ණත්වය එකකින්, ඒ කියන්නේ 1 සෙල්සියස් අංශකයකින් ඉහළ නංවන්න අපි දෙන්න ඕන තාප ප්‍රමාණය එම වස්තුවේ තාප ධාරිතාව කියලා කියනවා. විශේෂයෙන් මතක තියාගන්න තාප ධාරිතාව. අපිට තව ඉදිරියේදී ලැබෙනවා විශිෂ්ට තාප ධාරිතාවය කියලා. ඒ හින්දා මේකේ වෙනස තේරුම් ගන්න. කිසියම් වස්තුවකට මේ කියන්නේ තාප ධාරිතාවය කියන්නේ වස්තුවක් සඳහා අගයක්. එතකොට මේ වස්තුවේ උෂ්ණත්වය එකකින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය. එතකොට අපිට ඕනනම් ගණනය කරගන්න පුළුවන් ඒ වස්තුවේ උෂ්ණත්වය 2කින් නංවනවා නම් කොච්චර තාපයක් දෙන්න ඕනද? 3කින් නංවනවා නම් අන්න ඒ විදිහට ගණනය කරගන්න පුළුවන්. එතකොට මේක
වස්තුවට දෙන අගයක්. එතකොට බලන්න මේකේ අපි යම් වස්තුවක් සඳහා ලබා දෙන තාප ප්‍රමාණයට සමානුපාතික ලෙස උෂ්ණත්වයේ ඉහළ යෑමක් සිදු වේ. කියන්නේ අපි හිතන්න මොකක් හරි වස්තුවකට අපි තාපය ලබා දුන්නාම ඒ ලබා දෙන තාපය නිසා මෙයාගේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යාම හැබැයි ලබා දෙන තාපයට සමානුපාතිකයි. ඒක අපි මෙන්න මෙතනදි කියවෙනවා Q සමානුපාතිකයි තීට කියලා. බලන්න Q කියන්නේ ලබා දෙන තාප ප්‍රමාණය. හැබැයි තීට කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ තාපය ලබා දුන්නාම වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනවා. මේ උෂ්ණත්වය ඉහළ යාම නිසා අපිට ගණනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක සමානුපාතිකයි. තාපය දෙනවා උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට තාපය දෙන ප්‍රමාණයයි උෂ්ණත්වය ඉහළ යාමයි අතර අනුලෝම සමානුපාතික සම්බන්ධයක් තියෙනවා. මේ අනුලෝම සමානුපාතික සම්බන්ධය අපි ගත්තාම සමානුපාතික නියතයක් අපි කියන්නේ සමානුපාතික ලකුණක් අයින් කරනවා සමානයි නියතයක් දාලා. මෙන්න මේක. මේ තියෙන සමානයි නියතය. සමානයි නියතයක් දාලා අපි මෙයාව අයින් කරගන්නවා. එතකොට බලන්න සමානුපාතික ලකුණ වෙනුවට සමානයි නියතයක් දාන. හැබැයි මේ නියතය අපි C ලෙස අර්ථ දක්වනවා. මෙන්න මේක. සමානුපාතික නියතය තමයි අපි මේ C කියලා කියන්නේ. එතකොට බලන්න C කියන එක අපි කියනවා තාපධාරිතාවය කියලා. C කියන්නේ තාපධාරිතාව. එතකොට තීට කියන්නේ උෂ්ණත්ව වෙනස, Q කියන්නේ ලබා දෙන තාපය. බලන්න මේ අතර අපි සරල ගණනයන් කිහිපයක් කරමු. දැන් මේක පිළිබඳ අවබෝධයක් ලැබෙන විදිහට අපි සරල ගණනයන් කිහිපයක් කරමු. බලන්න දැන් අපි මේක ගණනයට යන්න කලින් සමීකරණය නැවත වතාවක් ඒකකය ගැන අවධානය යොමු කරමු. තාපධාරිතාවය ඒක අපි දන්නවා තාපධාරිතාවය කියන්නේ Q සමානයි C තීටා. මෙන්න සමීකරණය අපිට. Q සමානයි C තීටා තමයි සමීකරණය. හැබැයි අපිට C කියන්නේ තාපධාරිතාවය. බලන්න දැන් මේ තාපධාරිතාවය කියන එක අපි තනි කරගන්නවා. සමීකරණය මේක තනි කරගත්තාම C එක්ක මෙතන ගුණිතයක් නිසා තීටා කියන එක Q වලින් බෙදීමක් විදිහට ලැබෙනවා. එතකොට C සමානයි Q බෙදීම තීටා විදිහට අපිට මෙතන ලැබෙනවා. එහෙනම් අපිට C සමානයි Q බෙදීම තීටා. හැබැයි අපි මේක ඒකකය ගණනය කරමු. Q කියන්නේ අපි දන්නවා ශක්තියක්, තාප ශක්තිය. Q කියන්නේ තාප ශක්තිය. ශක්තිය මනිනු ලබන ඒකකය අපේ ජූල්. ශක්තිය මනින්න අපි භාවිතා කරනවා ජූල් නැමැති ඒකකය. ශක්තිය, කාර්ය මේ හැම එකක්ම අපි මනින්නේ ජූල් කියන ඒකකයෙන්. එතකොට අපි එනවා Q වල ඒකකය ජූල්. මෙන්න මෙතන තියෙනවා Q වල ඒකකය ජූල්. ඊළඟට තීටා. තීටා කියන්නේ උෂ්ණත්ව වෙනසක්. උෂ්ණත්ව වෙනස අපිට මනින්න පුළුවන් කෙල්වින් වලින්. බලන්න උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් මනිනවා. නැත්තම් අපිට පුළුවන් සෙල්සියස් අංශක වලින් මනින්න. උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් මනින්න පුළුවන්. නැත්තම් සෙල්සියස් අංශක වලින් මනින්න පුළුවන්. හැබැයි අපි එතකොට බලන්න ජූල් බෙදීම කෙල්වින්. ඒකෙදි අපිට ඒක හදා ගන්න පුළුවන් කේවල මෙතන දර්ශකයේ තියෙන හරේ තියෙන එක්කෙනාගේ ධන එක තියෙන්නේ. මේක අපිට ලවයට එද්දි දර්ශකයේ ඍණ එක වෙලා JK ඍණ එක දර්ශකයේ කෙනෙක් ගන්න පුළුවන්. එතකොට මේ ඍණ එක අයිති K කියන කෙනාට. එතකොට බලන්නේ අපි JK ඍණ එක හෝ J සෙල්සියස් අංශක ඍණ එක කියන දර්ශකය භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක මේ ආකාරයට ගන්නත් පුළුවන්. එතකොට අපිට විභාගයේදී සමහර විට තාපධාරිතාවයෙහි ඒකක කියලා මේක අහන්නත් පුළුවන්, මේක අහන්නත් පුළුවන්. එතකොට අපි බලන්න ඒක දීලා තියෙන ඒකක අනුව අපිට තීරණය කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ තාපධාරිතාවය ගණනය කරද්දි මේකෙදි තාපය හොයද්දි අපිට වස්තුවක ස්කන්ධය වැදගත් නැහැ. මතක තියාගන්න තාපධාරිතාවය දුන්නොත් කිසියම් කෙනෙක්ගේ අපිට මේ තාපධාරිතාවය දුන්නොත් ස්කන්ධය වැදගත් නැහැ. අපිට ගණනය කිරීම කරගන්න තාපධාරිතාවයයි උෂ්ණත්ව වෙනසයි පමණයි ඕනේ. මෙන්න මේක පටල ගන්න එපා. තාපධාරිතාවය දෙනවා නම් අපිට ස්කන්ධය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ගණනය කරන්න තාපධාරිතාවයයි උෂ්ණත්ව වෙනසයි තිබුණා නම් අපිට ගණනය කිරීම කරගන්න පුළුවන්. ඊළඟට බලන්න උදාහරණයකට යමු අපි.
තාපධාරිතාව දැන් මේ උදාහරණය ගත්තාම අපි ගණන මේකෙදී දත්ත ටික ඔලුවට දාගන්න ඉස්සෙල්ලා. තාපධාරිතාවය දීලා තියෙනවා. මේ තාපධාරිතාවය කියන්නේ මොකද්ද? C අපිට දීලා තියෙනවා. එහෙනම් භාජනයක තාපධාරිතාව 900යි. ඊට පස්සේ ඒ භාජනයේ තියෙනවලු තාපධාරිතාවය 2000ක් වෙන. ඒත් C එකක්. හැබැයි කාගේද මේ? ජලය. දැන් කලින් භාජනය දැන් දීලා තියෙන්නේ ජලය. ජලයේ තාපධාරිතාවය දීලා තියෙනවා අපිට මෙතන 2000යි කියලා. භාජනයේ තාපධාරිතාවය 900යි. දැන් බලන්න මෙතනදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ඉඳලා 100 දක්වා වැඩි කරනවලු. 25 ඉඳලා 100 දක්වා. එතකොට මෙතනින් ලැබෙන්නේ අපිට මොකද්ද? තීටා. මෙන්න මේ තීටා හොයන්න තමයි අපිට මේක වැදගත් වෙන්නේ. එතකොට අපි දන්නවා C දීලා තියෙනවා, තීටා දීලා තියෙනවා. එහෙනම් අපිට මේ ගණනය කිරීමට අදාළ දත්ත හම්බ වෙලා තියෙනවා. දැන් බලන්න එතකොට මෙතන භාජනයට අපි දානවා Q සමානයි C තීටා. බලන්න Q සමානයි C තීටා ගත්තාම අපි මෙතන C වලාගේ භාජනයට සැලකුවාම 900යි. උෂ්ණත්ව වෙනස 100 ඍණ 25යි. එතකොට 900 වතාවක් 75 කියන එක ලැබෙනවා 67500ක ජූල් ප්‍රමාණයක් අපිට මෙතනදී ලැබෙනවා. ඊළඟට බලන්න ජලයට දානවා සමීකරණය Q සමානයි C තීටා. මොකද ජලයේත් අපිට තාපධාරිතාවය දීලා තියෙන්නේ. එතකොට තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය නංගපුවාම දෙන්න ඕන තාපය අපි Q සමානයි C තීටා වලින් හඳුන්වන්න පුළුවන්. බලන්න එතකොට මෙතන C වලාගය ජලය නම් 2000යි. උෂ්ණත්ව වෙනස කලින් වෙනසමයි මෙතන 100 ඍණ 25 75යි. එතකොට මේ ලැබෙන උත්තරයයි ඊළඟට ජලයට දෙන්න ඕන තාපය ලැබුණා අපිට මෙතනින්. ජලයට දෙන්න ඕන තාපය මෙතනින් ලැබෙනවා අපිට. භාජනයට දෙන්න ඕන තාපය මෙතනින් ලැබෙනවා. එහෙනම් ඔය දෙන්නම අපි 100 දක්වා වැඩි කරගන්න තාපය ලබා දෙන්න ඕන. ඒ ලබා දෙන තාපය එතකොට අපි දෙන්න ඕන මේ මුළු තාපය හොයන්න. ලබා දිය යුතු තාපය හොයන්න. එතකොට පද්ධතියක් රත් කරනවා කියන්නේ පද්ධතිය දෙන්නම එකවර රත් වෙනවා. එහෙනම් දෙන්නටම ලබා දිය යුතු තාපය හොයද්දි මේ දෙන්න එකතු වෙන්න ඕන. ඒ දෙන්න එකතු කරාම මෙන්න මේ උත්තරය ලැබෙනවා අපිට. ඔයාලා හැමෝම මේ ගණනය කිරීම කරන විදිහ සුළු කරලා පුරුදු වෙන්න. එතකොට ඔයාලට මේකේ හොඳ අවබෝධයක් ලැබේ. අපි ඊළඟ කොටසට යමු. බලන්න ඊළඟට විශිෂ්ට තාපධාරිතාවය. අන්න දැන් මම කලින් කිව්වා තාපධාරිතාවය. දැන් කියනවා විශිෂ්ට තාපධාරිතාවය. විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ මෙතනදී අපිට වැදගත් වෙනවා ස්කන්ධය. බලන්න මෙතන ස්කන්ධය සම්බන්ධ වීමක් තියෙනවා. මොකද්ද මේකේ බලන්නේ සම්බන්ධතාවය? යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවයයි. දැන් බලන්න ඒක හොඳට. යම් ද්‍රව්‍යයක දැන් කලින් අපි කතා කරේ වස්තුවක. දැන් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් මතක තියාගන්න මෙන්න මේවා. ඒකක ස්කන්ධයක් උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය මෙන්න මේ තුන් දෙනා. එතකොට අපි දැන් කතා කරන්නේ තාපධාරිතාවය කතා කරද්දි කලින් කතා කරේ තාපධාරිතාවය. වස්තුවක උෂ්ණත්වය ඒකකින් නැංවීම කියන්නේ කිසියම් වස්තුවක්. හැබැයි දැන් ඒ වස්තුවේ තියෙන මොකක් හරි ස්කන්ධයක කිලෝග්‍රෑම් එකක ප්‍රමාණය උෂ්ණත්වය එකකින් නංවන්න කොච්චරක් දෙන්න ඕනේද කියන එක. එතකොට මෙතන එකම ද්‍රව්‍ය සඳහා විවිධ ස්කන්ධයෙන් යුතු වස්තුවල ස්කන්ධය අනුව තාපධාරිතාවය වෙනස් වේ. එතකොට අපි දන්නවා දැන් හිතන්න මොකක් හරි ලෝහයක 1 කිලෝග්‍රෑම් එකක් ගන්නවා. එතකොට ඒ කිලෝග්‍රෑම් එක උෂ්ණත්වය ඉහළ නංවන්න දෙනවා තාපයක්. හිතන්න අපි ජූල් 100ක් දෙනවයි කියලා. එහෙනම් එයාගේ කිලෝග්‍රෑම් දෙකක් ගත්තොත් සෙල්සියස් අංශකයකින් නංවන්න ජූල් 200ක් ඕනේ. කිලෝග්‍රෑම් 3ක් ගත්තොත් 1 සෙල්සියස් අංශකයකින් නංවන්න ජූල් 300ක් ඕනේ. එතකොට ස්කන්ධය වැඩි නම් තාපය දෙන්න ඕන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ තාපධාරිතාවය රඳා පවතිනවා ස්කන්ධය මත. එතකොට තාපධාරිතාවය සමානුපාතික වෙනවා ස්කන්ධයට. බලන්න හොඳට ස්කන්ධය වැඩි කරද්දි තාපධාරිතාවය වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේවා අතර සම්බන්ධයක් තියෙනවා. අපි මේ
තාපධාරිතාවයයි ස්කන්ධයයි සමානුපාතිකයි. මෙන්න මේ දෙන්න අතර සම්බන්ධය අපි සමානුපාතික ලකුණක් තියෙන තැනක සමානයි නියතයක් දාලා හැම වෙලාවෙම නියතයට අගයක් අර්ථ දැක්වුවා. මෙතන k සමානයි c ලෙස අපි අර්ථ දක්වනවා. c කියන්නේ සිම්පල් c. මෙතන තියෙන්නේ කැපිටල් c, මෙතන තියෙන්නේ සිම්පල් c. දැන් එතකොට ඔන්න තාපධාරිතාවය සහ විශිෂ්ට තාපධාරිතාවය අතර වෙනස අපි බලනවා. මෙතනදී අපි කැපිටල් c කියන්නේ තාපධාරිතාවය, සිම්පල් c කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. තාපධාරිතාවය කිව්වේ වස්තුවක උෂ්ණත්වය එකකින් ඉහළ නංවන්න කොච්චරක් දෙන්න ඕනද කියන එක. විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් නංවන්න කොච්චර තාපයක් දෙන්න ඕනද කියන එක. මේකෙදී අපිට මෙන්න මෙයා C වලදී C දීලා ගැටලුවක විසඳුම ගද්දී අපිට ස්කන්ධය අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි සිම්පල් C ඒ කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය දෙනවා නම් ගැටලුවක් තුල අපිට එතනදී වස්තුවේ ස්කන්ධය ඕනේ. හරි අපි බලමු උදාහරණයක් බලන්න. දැන් මේ C සමානයි MC සහ Q සමානයි C θ භාවිතා කරලා මෙන්න මෙයාලගේ ඒකක ගොඩනගනවා. අපි දැන් බැලුවා C අණු වස්තුව මත රඳා පවතින නියතයක්. එහි ඒකක JK ඍණ 1 නැත්නම් J සෙල්සියස් අංශක ඍණ 1 කියන එක. මෙන්න මේක. මේ දෙන්නගේ ඒකකය මේක. නැත්නම් මේක කියලා ගන්න පුළුවන් මේ තාපධාරිතාවය. හැබැයි සිම්පල් C මෙන්න මේක. අපි කලින් කතා කරේ කැපිටල් C ට අදාළව මෙන්න මෙයා. මෙන්න මේක සිම්පල් C කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. බලන්න මේකෙදී අපි සිම්පල් C යනු ද්‍රව්‍ය මත රඳා පවතින නියතයකි. එහි ඒකකය JKG ඍණ 1 සහ K ඍණ 1 නැත්නම් JKG වල දර්ශක ඍණ 1 සෙල්සියස් අංශක වල ඍණ 1 දර්ශකය. ඉහත සම්බන්ධතාවය ඇසුරෙන් අපිට ගන්න පුළුවන් C වෙනුවට දාන්න පුළුවන් අපිට MC කියලා. C වෙනුවට MC ආදේශ කරාම Q සමානයි අපිට එනවා MC θ කියලා. එතකොට අපිට මෙතනදී MC θ කියන එකට ගන්න පුළුවන්. ඊළඟට බලමු අපි මේක භාවිතයක් ඉදිරියේ බලන්න උදාහරණය. තාපධාරිතාවය කෙල්විනයට ජූල් 900ක් වූ භාජනයක ජලය කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50කින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාපය. දැන් බලන්න භාජනයේ දීලා තියෙන්නේ අපිට තාපධාරිතාව. බලන්න තාපධාරිතාවය දුන්නොත් මම කිව්වා ස්කන්ධය ඕනේ නෑ කියලා. අපිට භාජනයේ ස්කන්ධය දීලා නෑ නේද මෙතනදී. එහෙනම් අපිට තාපධාරිතාවය තියෙනවා නම් භාජනයට පාවිච්චි කරන්නේ Q සමානයි C θ කියන මෙන්න මෙයාව. එතකොට එයාට අදාළ C වලාගේ 900යි උෂ්ණත්ව වෙනස 50යි. එතකොට ඒක ගුණ කරලා අපිට භාජනයේ තාපධාරිතාවය 45000යි කියලා ගණනය කරගන්න පුළුවන්. එතකොට භාජනයේ ස්කන්ධය ඕනේ නෑ යාගේ තාපධාරිතාවය තියෙන නිසා. හැබැයි ජලය බලන්න කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50කින් ඉහළ නැංවීමට. බලන්න එතකොට මේකේ ජලය තියෙනවා කිලෝග්‍රෑම් 2ක්. M දීලා තියෙනවා. බලන්න අපිට M වලගේ දීලා තියෙනවා. උෂ්ණත්වය දීලා තියෙනවා. උෂ්ණත්වය කියන්නේ θ දීලා තියෙනවා. ඊළඟට අපිට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය අපි දන්නවා 4200යි. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200ක් කියලා ලැබෙනවා. එතකොට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය අපි මෙතෙන්ට ආදේශ කරලා තියෙනවා 4200යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. උෂ්ණත්ව වෙනස 50යි. මේක ගුණ වුණාම අපිට 420යි කිලෝ ජූල් කියලා මේකෙදී අපිට පිළිතුර ලැබෙනවා. එහෙනම් අපිට ඔන්න ජලයේ ස්කන්ධය නම් වද්දී MC θ. මොකද ස්කන්ධය දීලා තියෙනවා, උෂ්ණත්වය දීලා තියෙනවා, විශිෂ්ට තාපධාරිතාවය අපි දන්නවා ජලයේ 4200යි. එතකොට ඒක ගොඩක් දුරට දෙන්න ඕනේ ඒ අගයත්. අපි එතකොට ඒ අගය දාලා මෙතන ජලය සෙල්සියස් අංශක 50කින් ඉහළ නංවන්න දෙන්න ඕන තාපය හොයනවා. Q සමානයි MC θ වලින් භාජනයට අපි දාන්නේ Q සමානයි C θ. එයාගේ තාපධාරිතාවය දීලා තියෙන නිසා. එතකොට ලබා දිය යුතු මුළු තාපය හොයද්දී මේ දෙන්න එකතු කරලා අපිට මෙතන පිළිතුර ලබා ගන්න පුළුවන්. බලන්න ඊළඟට උදාහරණය
සෙල්සියස් අංශක 60 ජලය කිලෝග්‍රෑම් 2ක් සෙල්සියස් අංශක 20 ජලය කිලෝග්‍රෑම් 4ක් සමග මිශ්‍ර කළ විට පත්වන සමතුලිත උෂ්ණත්වය සොයන්න. දැන් බලන්න මේකේ අපිට තියෙනවා සෙල්සියස් අංශක 60 ජලය කිලෝග්‍රෑම් 2ක්. සෙල්සියස් අංශක 20 ජලය කිලෝග්‍රෑම් 4ක් සමග මිශ්‍ර කළ විට පත්වන සමතුලිත උෂ්ණත්වය බලන්න. සෙල්සියස් අංශක 60 ජලය මෙන්න මෙතන අභ්‍යන්තරයේ තියෙන්නේ. එතකොට අපි දන්නවා එතන කිලෝග්‍රෑම් 2යි. මෙන්න මේ මැද ප්‍රදේශයේ තියෙන සෙල්සියස් අංශක 60 ජලය. එයාට එළියෙන් තියෙන්නේ භාජනයේ සෙල්සියස් අංශක 20 ජලය. දැන් බලන්න මේ අර ජලය තුල මේ ජලය අඩංගු භාජනය ගිල්වලා තියෙනවා. එතකොට අපි දන්නවා අර වැඩි උෂ්ණත්වය දැන් උෂ්ණත්ව වෙනසක් තියෙන දෙන්නෙක් තිබුණොත් මේ දෙන්න අතර තාප හුවමාරුවක් සිද්ධ වෙනවා. දැන් බලන්න මෙතනදී සෙල්සියස් අංශක 60 කෙනා සතුව තියෙන තාපයෙන් කොටසක් සෙල්සියස් අංශක 20 කෙනා ළඟට එනවා. දැන් බලන්න එක්කෙනෙක් තාපය අයින් කරනවා. තාපය අයින් කරද්දී ආ උෂ්ණත්වය මොකද වෙන්නේ? පහළට යනවා. හොඳට මතක තියාගන්න තාපය අයින් කරනකොට උෂ්ණත්වය පහළ යනවා. අනිත් එක්කෙනා එයා තාපය ලබා ගන්න උෂ්ණත්වය ඉහළ යනවා. අන්න ඒක හොඳට තේරුම් ගන්න. එක්කෙනෙක් දැන් 60 කෙනා තාපය ඉවත් කරමින් උෂ්ණත්වය පහළට යවනවා. හිතන්න මේ B මේ A මේ B 60 කෙනා තාපය ඉවත් කරමින් උෂ්ණත්වය පහළට යවනවා. B කියන කෙනා අරයාගේ තාපය ලබා ගනිමින් උෂ්ණත්වය ඉහළ යනවා. හැබැයි දෙන්නම සමතුලිත උෂ්ණත්වයට ආපුහම මෙයාගේ නතර වෙනවා. හොඳට මතක තියාගන්න නැවත A කියන්නේ 60 කෙනා B කියන්නේ 20 කෙනා 60 කෙනා තාපය ඉවත් කරමින් උෂ්ණත්වය පහළ යනවා. B කියන කෙනා තාපය ලබා ගනිමින් උෂ්ණත්වය වැඩි කරගන්නවා. දෙන්නම සමතුලිත පොදු උෂ්ණත්වය තීට කෙනාගේට ආපුවාම නතර වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය හොඳට තේරුම් ගන්න. එතකොට පරිසරයට තාපය හානි නොවන විට අපිට ගන්න පුළුවන් මේකෙදි. ඒ කියන්නේ මේකෙදි දැන් මෙතන මෙයා තාපය ඉවත් කරනවා මෙයා ලබා ගන්නවා. එතකොට බාහිර පරිසරයට හෝමාරුවක් උනේ නැත්තම් අරයා ඉවත් කරන ප්‍රමාණය මෙයා ලබා ගත්ත ප්‍රමාණයට සමානයි. දැන් අපි ඒක හොඳට හිතන්න අරයාගෙන් ඉවත් වෙනවා ජූල් 100ක් මෙයා ගන්නවා නම් ජූල් 100ක්. එතකොට අරයා ඉවත් කරපු ප්‍රමාණයයි මෙයා ලබා ගත්ත ප්‍රමාණයයි සමානයි. බාහිරට හානි උනේ නැත්තම්. දැන් අපි බලමු මේකේ ගණනය කරන්නේ කොහොමද කියලා. එතකොට පරිසරයට තාපහානියක් නොවන නිසා අපිට ගන්න පුළුවන් A කියන කෙනා තාපය ඉවත් කරනවා. ඉවත් කරද්දී ඒගෙන් ටිකෙන් ටික උෂ්ණත්වය පහළ යනවා. එයාපත් වෙනවා අවසානයේ පොදු උෂ්ණත්වය තීටා කියන එක. ඊට පස්සේ B කියන කෙනා උෂ්ණත්වය වැඩි කරමින් මෙයා තීටා බවට පත් වෙනවා. එතකොට මේ දෙන්නම සමතුලිත උෂ්ණත්වයට පත් වෙනවා. පත් කරනකොට අදාළ සමීකරණය අපි ගණනය සඳහා යොදාගමු. දැන් බලන්න A ඉවත් කරන තාපය B ලබා ගන්නා තාපයට සමාන විය යුතුයි. හේතුව පරිසරයට තාපහානියක් නොමැති නිසා අරයා ඉවත් කරන ටික මෙයා ගන්නවා. එහෙනම් එයා ඉවත් කළ ටික මෙයා ගත්ත ටිකට සමාන විය යුතුයි. එතකොට අපි බලන්න A කියන කෙනාට දානවා MC තීටා B කියන කෙනාටත් දානවා MC තීටා. හැබැයි දෙන්නම ජලය නිසා C කියන්නේ 4200යි දෙන්නටම. දෙන්නම ජලය නිසා දෙන්නගෙම C 4200යි. අරයාගේ කිලෝග්‍රෑම් 2යි. ඒක 60 ඉඳලා තීටා දක්වා අඩු වෙනවා. එතකොට එතන උෂ්ණත්ව වෙනස එන්නේ 60 අඩු කිරීම තීටා. මොකද අරයාගේ 60 ඉඳලා පහළට යන්නේ උෂ්ණත්ව වෙනස එන්නේ 60 අඩු කිරීම තීටා. මෙයාගේ බලන්න තාපය ලබා ගන්න කෙනාගේ ස්කන්ධය 4යි. විශිෂ්ට තාපධාරිතාවය 4200යි. එයාගේ උෂ්ණත්ව වෙනස බලන්න එයා 20 ඉඳලා තීටා දක්වා වැඩි වෙනවා. එහෙනම් එයාගේ වැඩි එක්කෙනා තීටා. ඒ හින්දා අපි ගන්නවා තීටා අඩු කිරීම 20 විදිහට. එතකොට මෙයා ලබා ගත්ත තාපය ගන්න පුළුවන් අපිට 4 වතාවක් 4200 වතාවක් තීටා ඍණ 20. අරයා ඉවත් කළ තාපය ගන්න පුළුවන් 2 කිලෝ දෙවාරයක් 4200 වතාවක් 60 ඍණ තීටා. මේ අර පද්ධතිය ඉවත් කරපු තාපය අර මේ අනිත් එක්කෙනා B කියන කෙනා ලබා ගත්ත තාපයට සමාන කරලා අපිට තීටා සඳහා විසඳුමක් ගන්න පුළුවන් 33.3ක් කියලා එනවා තීටා වල පිළිතුරු. මේ සමීකරණේ තීටා කියන එක උක්ත කරගත්තාම මෙන්න මේ ගණනය කිරීම පුරුදු වෙන්න. මේ වාගේ ගණනය කිරීමක්
විභාගෙට එන්න පුළුවන්. ඊළඟට අපි බලමු මිශ්‍රණයකදී පරිසරයට වන තාප හානිය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. දැන් අපි අර ගණනය කිරීම කරේ මතකද බලන්න කලින් එකේ ගණනය කිරීම කරේ මෙන්න මේක. පරිසරයට වන තාප හානි නොවන විට කියලා පරිසරයට තාප හානි නොවන විට කියලා තමයි ගණනය කරේ. හැබැයි එහෙම ඒවා විශ්වයේ අපට පවතිනවද අපට එහෙම වස්තු කියන්නේ එහෙම පවතින තැන් නැහැ. හැබැයි අපි කරන්නේ පරිසරයට තාප හානිය අවම වෙන විදිහට සකස් කරගන්න එක. අපි බලන්න ඒ සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියලා. අපිට මේ පරිසරයට වෙන තාප හානිය අවම කරන්න අපිට මේ ක්‍රියාවලිය හැකි තරම් ඉක්මනින් කරන්න ඕනේ. අපි කියන්නේ මේ ක්‍රියාවලියට දීර්ඝ කාලයක් ගන්නෙ නැහැ. පොඩි කාල පරාසයක් ඇතුළත ඉක්මනින් කරොත් අපිට මේකෙදි පරිසරයට තාපය හෝමාරු වෙන්න ලැබෙන කාල පරාසය අඩුයි. පරිසරයට හෝමාරු වෙන්න කාල පරාසය අඩු නිසා අපිට මේකේ ඉක්මන් ඒ කියන්නේ තාපය පරිසරය සමග ගමන් කිරීම අඩු කිරීම තුළ මේ ප්‍රැක්ටිකල් එක සාර්ථක වෙනවා. ඊළඟට බාහිර පෘෂ්ඨය ආවරණය කිරීම. ඊළඟට පුළුවන් අපිට භාජනයක් ගත්තොත් මෙන්න මෙහෙම භාජනයක බාහිර පෘෂ්ඨයට වටෙන් ආවරණයක් යොදන්න. මෙන්න මෙයාට පුළුවන් අපිට මේ වටේ කොටසට පුළුන් දාන්න නැත්තම් දහයියා ලී කුඩු වගේ දෙයක් දාලා මේකට ආවරණයක් දාගන්න පුළුවන්. එතකොට බාහිර පෘෂ්ඨය ආවරණය කරන්න පුළුවන්. මෙන්න මේක තුලුණුත් අපිට මෙයාගෙන් තාපය හානි වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඊළඟට පරිසර උෂ්ණත්වයට වඩා අඩු වගයකින් ආරම්භ කර සමාන ප්‍රමාණයක් වැඩි වෙනසේ. හිතන්න අපි දැන් මේ භාජනය ගන්නවා. මේ භාජනයේ තියෙන පරිසර උෂ්ණත්වය 30යි සෙල්සියස් අංශක කියලා. පරිසර උෂ්ණත්වය 30යි සෙල්සියස් අංශක. හැබැයි අපි මේ ප්‍රැක්ටිකල් එක පටන් ගද්දී හිතන්න දැන් මේකේ උෂ්ණත්වය වැඩි වෙනවයි කියලා. එහෙනම් අපි කරන්න ඕනේ මෙයා පටන් ගන්නවා 25න්. 25න් පටන්ගෙන ඉවර කරන්නේ 35න්. හිතන්න 25න් පටන්ගෙන අපි මෙයා ඉවර කරන්නේ 35න්. එතකොට බලන්න අපි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් එක කරන උෂ්ණත්වය 30. අපි පටන් ගන්නේ 25න් ඉවර කරන්නේ 35න්. දැන් බලන්න මේකෙදි අපි මොකද කරන්නේ? මොකද්ද මේකේ වාසිය? බලන්න අපි මැදාගය 30යි. 30 නේද අපි ප්‍රැක්ටිකල් එක කරන්න බලාපොරොත්තු වෙන උෂ්ණත්වය. බලන්න මෙතනදී අපට එනවා දැන් අපි ප්‍රැක්ටිකල් එක පටන් ගන්න පරිසරයට වඩා අඩු වගයකින්. පරිසරයට වඩා උෂ්ණත්වය අඩු නම් පරිසරයට වඩා අඩුයි නම් පරිසරයෙන් තාපය ගලාගෙන එනවා මෙහා වෙතට. බලන්න එතකොට පරිසරයට වඩා අඩු නම් පරිසරයෙන් තාපය එනවා මේ පද්ධතියට. ඊළඟ 30 පැනපු ගමන් අපිට එනවා පරිසරයට වඩා මෙයාගේ උෂ්ණත්වය ඉහළයි. දැන් මොකද වෙන්නේ? මෙයාගෙන් පරිසරයට තාපය හානි වෙනවා. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. එතකොට අපි පරිසරයට වඩා 5ක් අඩු උෂ්ණත්වයකින් පටන්ගෙන පරිසරයට වඩා 5ක් මේක 5ක් 4ක් 3ක් වාගේ ආසන්න අගයක් වෙන්න පුළුවන්. එතකොට අපිට එනවා මතක තියාගන්න. එතකොට පරිසර උෂ්ණත්වයට වඩා අඩු වගයකින් ආරම්භ කර ඊට සමාන ප්‍රමාණයක් වැඩි වෙනසේ පරීක්ෂණය සැලසුම් කිරීම. එතකොට අපි මතක තියාගන්න 30 පරිසර උෂ්ණත්වය 30යි නම් අපි පටන් ගන්න 25න් අවසාන කරන්න 30න්. එතකොට බලන්න මේ කාල පරාසයත් සමාන වුණොත් මේ ඇතුළු වෙන තාපයයි ඉවත් වෙන තාපය කියන්නේ පරිසරයට වඩා අඩු අවස්ථාවේ පද්ධතියට තාපය ලැබෙනවා. පරිසරයට වඩා වැඩි වුණ ගමන් පද්ධතියෙන් තාපය ඉවත් වෙනවා. එතකොට මේ ප්‍රැක්ටිකල් එක කරන කාල පරාසය තුල මෙතනින් ඇතුල් වෙලා තියෙනවා මෙතනින් තාපය ඉවත් වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේකේ මුළු තාප ප්‍රමාණය හුවමාරු වෙච්ච එක ආසන්නව බිඳුව වෙලයි එළියට ගියපු ප්‍රමාණයයි ඇතුළට ආපු ප්‍රමාණයයි සමාන වෙලා තියෙනවා. අපිට මෙන්න මේක භාවිතා කරන්න පුළුවන්. මේක ඊටාම සාර්ථක ක්‍රමයක්. මොකද පරිසරයෙන් ඇතුල් වෙනවා ආපහු ඊට සමාන ප්‍රමාණයක් පරිසරයට ඉවත් වෙනවා. එතකොට මේකෙදි පරිසරය සමග හුවමාරු වෙච්චි සම්පූර්ණ ගාන බිඳුවයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් දැන් මේක කියනවා පරිසර උෂ්ණත්වයට වඩා අඩු වගයකින් ආරම්භ කර. එහෙම නැත්නම් පුළුවන් පරිසර උෂ්ණත්වයට වඩා වැඩි අගයකින් ආරම්භ කර එයාට වඩා අඩු වගයකින් ඉවර කරන්නත් පුළුවන්.
ඒක මතක තියාගන්න. ඒක වෙන්න පුළුවන් නැත්තම් සමහර වෙලාවට අපිට පටන් ගන්න වෙනවා හිතන්න වැඩි උෂ්ණත්වයෙන්. 35න් පටන්ගෙන 30ට ඇවිල්ලා 25න් ඉවර කරනවා. දැන් හිතන්න අපි අයිස් මිශ්‍ර කරද්දී වැඩි උෂ්ණත්වයකින් පටන්ගෙන අඩු එකකින් අවසාන වෙන්නේ. හිමාලය මිශ්‍ර කරන අවස්ථාවක අඩු එකකින් පටන්ගෙන වැඩි එකකින් ඉවර වෙන්නේ. දැන් අන්න ඒ වාගේ වෙලාවට අපි භාවිතා කරන්න දැන් අයිස් වාගේ දෙයක් මිශ්‍ර කරලා උෂ්ණත්වය අඩු වෙන තැනට එනවා නම් වැඩි තැනකින් පටන්ගෙන අඩු තැනකින් ඉවර කරනවා. මෙන්න මේ වාගේ දෙයක් අපිට යොදා ගන්න පුළුවන් මේකෙදී. මේ ක්‍රියාමාර්ග භාවිත කරලා අපිට පරිසරයට වෙන තාපහානිය අවම කරලා ගණනය කිරීම කරගන්න පුළුවන්. ඊළඟට බලන්න අපි තාපය ලබා දුන් විට කාලයට එදිරිව උෂ්ණත්වයේ වෙනස් වීම. මෙන්න මේක දැන් අපි බලන්න යන්නේ. බලන්න තාපය දෙද්දී මේක උෂ්ණත්වය මොකද වෙන්නේ කියලා මේ පැත්තට එන්න ඕන. තාපය දෙන එක. තාපය ලබා දීම මේ. තාපය ලබා දෙන්නේ කාලයත් එක්ක. අපිට මේකට ලබා දෙන තාපය නැත්තම් කාලය ගන්න පුළුවන්. එතකොට අතනින් උෂ්ණත්වය මොකද වෙන්නේ කියලා තාපය ලබා දීමත් එක්ක බලන්න අපි කිසියම් වස්තුවකට තාපය ලබා දෙනවා නම් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වස්තුවේ උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. හැබැයි ඝනයකට තාපය ලබා දෙද්දි හිතන්න අයිස් කියලා. අයිස් වලට තාපය ලබා දෙද්දි මුලින්ම අයිස් වල උෂ්ණත්වය මෙතන අපිට ඍණාගයක තියෙන්නේ. ඍණ 30ක විතර අගයක තියෙන්නේ. ඍණාගයක ඉඳලා මෙතන සෙල්සියස් අංශක නම් 0යි තියෙන්නේ. මෙතන 0යි සෙල්සියස් අංශක. මෙතන CI සෙල්සියස් අංශක මේ මෙතන අගය. CI සෙල්සියස් අංශක මෙතන අගය. එතකොට බලන්න මෙතන ඍණාගයක තියෙන කෙනාට උෂ්ණත්වය දෙන්න තාපය දෙන්න මෙයාගේ අයිස් වල උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. මෙන්න අයිස් වල උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. හැබැයි මෙන්න මේ 0යි සෙල්සියස් අංශක කියන අගයට ආපුවා මේක ස්ථාවර වෙනවා. ඒ කියන්නේ තව දුරටත් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. හැබැයි හිතන්න මේ අයිස් මේකට හේතුව මේකේ දෙන තාපයෙන් යම් කොටසක් මේ අයිස් දිය වෙන ක්‍රියාවලියට වැය වෙනවා. මෙන්න මේක නිසා මේ අවස්ථාවට අපි කියනවා ගුප්ත තාප අවස්ථාවක් කියලා. මොකද දෙන තාපයෙන් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි වෙන්නේ නැතුව එයාලගේ අණුක මට්ටමේ වෙනස්කමක් සිදු කරගන්න තමයි මෙතනදී භාවිත වෙන්නේ. ඊට පස්සේ අපිට බලන්න නැවත අපි මෙයාට අයිස් ටික සම්පූර්ණයෙන් දිය වෙලා ඉවර වුණාට පස්සේ අයිස් ටික සියල්ල දිය වෙලා ඉවර වුණාට පස්සේ ඔන්න නැවත මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන නැවත උෂ්ණත්වය වැඩි වෙනවා 100 දක්වා එනවා. බලන්න 100 දක්වා ආවට පස්සේ 100 දී නැවත උෂ්ණත්වය නියත වෙනවා. උෂ්ණත්වය නියත වෙනවා. හේතුව මොකද්ද? ජලය නම් මේ වාෂ්ප වෙන උෂ්ණත්වය. ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. මෙතනදී ජලය සියල්ලම වාෂ්ප වෙලා ඉවර වෙනකන් උෂ්ණත්වය 100 තියෙනවා. මෙන්න මෙතනත් එතකොට තාපය සැපෙව්වට උෂ්ණත්වයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේක අපි කියනවා මෙතනත් ගුප්ත තාප අවස්ථාවක්. එහෙනම් මෙතන අපි දන්නවා මෙතනත් තියෙන්නේ වාෂ්පීකරණය වෙන්න අවශ්‍ය ගුප්ත තාපය කියන්නේ අංශු වල වෙනසක් වීම නිසා මෙතන ගුප්ත තාප අවස්ථාවක් ඇති වෙන්නේ. එතකොට අපි දන්නවා තාපය සපයද්දි දැන් මුලින්ම මෙතන තියෙන්නේ අයිස් කියන කෙනා. මේ කලාපය තුල මෙයාගේ තියෙන අයිස්. හැබැයි මෙතන අයිස් සහ ජලය මිශ්‍රණයක් තියෙන්නේ. මේ ද්‍රවාංකය අවස්ථාවේදී අයිස් සහ ජලය මිශ්‍රණයක් මෙතන තියෙන්නේ. මේ සියලුම අයිස් ටික දියුලා ඉවරුනාට පස්සේ මෙතනදී තියෙන්නේ ජලය. මෙතන එතකොට ජලය උෂ්ණත්වය වැඩි වෙනවා. මෙතන තියෙන්නේ ජලය පමණයි මේ කලාපය තුල. හැබැයි නැවත මෙන්න මේ කලාපය තුල ජලය සහ ජල වාෂ්ප නැත්නම් හිමාලය කියන එක දෙකම පවතින. එතකොට ජලයයි හිමාලයයි නැත්නම් ජල වාෂ්පයි දෙකම පවතිනවා. මෙතන තියෙන්නේ වාෂ්පය පමණයි. මෙන්න මේක හොඳට මතක තියාගන්න. තාපය සපයන විට උෂ්ණත්වය ප්‍රස්ථාරය අනුව මෙන්න මේ අවස්ථාව ගුප්ත තාප අවස්ථාවක්. මෙතනත් ගුප්ත තාප අවස්ථාවක්. මෙතන විලයනය දිය වෙන්න විලයනය වෙන්න දෙන්න ඕන තාපයක්. මෙතන වාෂ්ප වෙන්න දෙන්න ඕන තාපයක් මෙතන තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් ප්‍රස්ථාරය ඇසුරින් තාපය ලබා දුන්නද උෂ්ණත්වයේ වෙනසක් සිදු නොවන අවස්ථා පවතී. මේවා ගුප්ත තාප අවස්ථා ලෙස හඳුන්වයි. බලන්න අපි ඊළඟ එකට යන් විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. දැන් බලන්න විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. මේකෙදි කියන්නේ හොඳට මතක තියාගන්න අර්ථ දැක්වීම.
ද්‍රවාංකයේ පවතින ඝනයක ඒකක ස්කන්ධයක් එය මුළු මුනින්ම ද්‍රවාංකයේ පවතින ද්‍රවයක් බවට පත් කිරීමට අවශ්‍ය තාපය. බලන්න කලින් ප්‍රස්ථාරය මෙන්න මේක. ද්‍රවාංකයේ පවතින ඝනයක් මුළු මුනින්ම ද්‍රවය බවට පත් කරන මෙන්න මේ ක්‍රියාවලිය තුල මෙන්න මෙතෙන්ට දෙන්න ඕන තාපය තමයි අපි කියන්නේ. මෙන්න මේ ප්‍රදේශයට දෙන්න ඕන තාපය ප්‍රමාණයට තමයි අපි කියන්නේ මොකද්ද? විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. බලන්න එතකොට අපිට පුළුවන් ඒක බලා ගන්න. ද්‍රවාංකයේ පවතින ඝනයක ඒකක ස්කන්ධයක්. ඊළඟට අපි මතක තියාගන්න ඒකක ස්කන්ධයක්. ඒ කියන්නේ ජලය අපි ගොඩක් දුරට 1 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් සලකන්නේ. කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් සලකන්නේ. එය මුළු මුනින්ම ද්‍රවාංකයේ පවතින ද්‍රවයක් බවට. දැන් අතන තියෙන්නේ ඝනය. මුලින් තිබුණේ ඝනය දැන් ද්‍රවයක් බවට පත් වෙන්නේ. පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය වෙනවා. බලන්න මේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ එතකොට ද්‍රවාංකයේ පවතින ඝනයක් සම්පූර්ණයෙන්ම එයාගේ ද්‍රවය බවට පත් වෙන්න දෙන්න ඕන තාප ප්‍රමාණය හැබැයි ඒකක ස්කන්ධයකට. ඒක තමයි අපි කියන්නේ විලයනයේ විශිෂ්ට. මතක තියාගන්න මේ විශිෂ්ට ගුප්ත තාපය කියද්දී 1 කිලෝග්‍රෑම් කියන එක හැම වෙලාවෙම අර්ථ දැක්වෙන්න නැත්නම් ඒකක ස්කන්ධයක්. ඒකක ස්කන්ධයක් නැත්නම් බොහෝ දුරට සම්මත ඒකක වලින් නම් 1 කිලෝග්‍රෑම් ප්‍රමාණයක්. ඊළඟට බලන්න වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. දැන් මෙතනත් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය මේ වාෂ්ප වෙන්න. බලන්න එතකොට තාපාංකය දැන් ද්‍රවයක් වාෂ්ප වෙන එක. එතකොට ද්‍රවයක් වාෂ්ප වෙන උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය කියලා. ඝනයක් ද්‍රව වෙන උෂ්ණත්වයට කියනවා ද්‍රවාංකය කියලා. එතකොට මෙතන තියෙන්නේ දැන් ද්‍රවය වාෂ්ප වෙන අවස්ථාව. බලන්න ප්‍රස්ථාරයේ මෙන්න මේ ප්‍රදේශය. ද්‍රවය වාෂ්ප වෙන අවස්ථාව මේ උෂ්ණත්වයට කියනවා අපි තාපාංකය. එහෙනම් ජලයේ තාපාංකය Cයි ද්‍රවාංකය 0යි සෙල්සියස් අංශක වලින්. බලන්න එතකොට අපිට මෙතනදී වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ තාපාංකයේ පවතින ද්‍රවයක ඒකක ස්කන්ධයක් එය මුළු මුනින්ම තාපාංකයේ පවතින වායුවක් බවට තියෙන්නේ තාපාංකයේ පවතින ද්‍රවයක්. තාපාංකයේ තියෙන හොඳට මතක තියාගන්න මේක. තාපාංකයේ පවතින ද්‍රවයක ඒකක ස්කන්ධයක්. එය මුළු මුනින්ම තාපාංකයේ පවතින ජලය නම් 100. තාපාංකයේ පවතින වායුවක් බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා අපි කියනවා. එතකොට විශිෂ්ට කෑල්ල තිබ්බොත් අපි මතක තියාගන්න ඒකක ස්කන්ධයක් සඳහා බලන්නේ ඒක. හරි. ඊළඟට බලමු අපි උදාහරණය 0යි සෙල්සියස් අංශක අයිස් කිලෝග්‍රෑම් 2ක් 100යි සෙල්සියස් අංශක හිමාලය බවට පත් කිරීමට ලබා දිය යුතු තාපය සොයන්න. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය දීලා තියෙනවා. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය දීලා තියෙනවා. දැන් අපි පොඩි සටහනක් දාගත්තොත් මේකේ බලන්න 0යි සෙල්සියස් අංශක බිඳුවේ අයිස් තියෙන්නේ මෙතන. 0යි සෙල්සියස් අංශක අයිස් තියෙනවා. මේ ආමුලින්ම පත් වෙන්නේ 0යි සෙල්සියස් අංශක ජලය බවට. ඊළඟට මෙයා පත් වෙනවා 100යි සෙල්සියස් අංශක ජලය බවට. 100යි සෙල්සියස් අංශක ජලය. ඊළඟට මෙයා 100යි සෙල්සියස් අංශක වාෂ්පය බවට පත් වෙනවා. 100යි සෙල්සියස් අංශක වාෂ්පය. හරි. බලන්න එතකොට 0යි සෙල්සියස් අංශක ජලය තියෙනවා, අයිස් තියෙනවා. 0යි සෙල්සියස් අංශක ජලය බවට පත් වෙනවා.
ඊට පස්සේ සීයේ ජලය බවට පත් වෙනවා සීයේ වාෂ්පය බවට පත් වෙනවා. එතකොට අපි තාපය දෙන්න ඕනේ ක්‍රියාවලිය මේකෙදි 4ක් තියෙනවා. බලන්න මේ ක්‍රියාවලියට අපි තාපය දෙන්න ඕනේ. මේ ක්‍රියාවලියට තාපය දෙන්න ඕනේ. මේ ක්‍රියාවලියට තාපය දෙන්න ක්‍රියාවලි 3ක් මෙතනදී අපිට සාකච්ඡා වෙනවා. එතකොට අයිස් ජලය බවට පත් වෙන්න තාපය දෙන්න ඕනේ. ජලය සීයේ ජලය බවට පත් වෙන්න තාපය දෙන්න ඕනේ. සීයේ ජලය සීයේ වාෂ්පය බවට පත් වෙන්න තාපය දෙන්න ඕනේ. අපි මෙතනින් එහාට වාෂ්පය නැවත උෂ්ණත්වය වැඩි කරන්න තාපය දෙන්න ඕනේ. ඒක අපි මෙතනදී කතා කරන්නේ නැහැ. එතකොට බලන්න මෙතන මේ පියවර 0යි සෙල්සියස් අංශක අයිස් 0ේ ජලය බවට පත් කරන්න දෙන්න ඕන තාපය අපි අයිස් දිය වෙනවා. උෂ්ණත්ව වෙනසක් නැහැ. අපිට තියෙන්නේ ගුප්ත තාප අවස්ථාවක් අපි දාන්නේ Q සමානයි ml කියන එක. ඒ අවස්ථාවේදී දාන්නේ අපි Q සමානයි ml කියන එක තමයි දාන්නේ. ඊළඟ අවස්ථාව බලන්න මේ දෙවෙනි අවස්ථාව. දැන් ආ බිඳුවේ ජලය ටික සීයේ ජලය බවට පත් වෙනවා. උෂ්ණත්ව වෙනසක් තියෙනවා. එහෙනම් දාන සමීකරණය Q සමානයි mc θ. උෂ්ණත්ව වෙනසක් තියෙනවා. ඒ කියන්නේ තාපය ලබා ගත්තාම උෂ්ණත්වය වැඩි වෙනවා. නම් අපි ඒ අවස්ථාවට දාන්නේ mc θ බිඳුවේ ඉඳලා 100 දක්වා වැඩි වීමට. ඒකට දෙන්න ඕන තාපය අපි මෙතනින් ගණන m කිලෝග්‍රෑම් 2යි c 4200යි. උෂ්ණත්ව වෙනස අපි යන්නේ බිඳුවේ ඉඳලා 100 දක්වා වැඩි කරන්නේ. එතකොට අතන ලැබෙනවා තාපය මෙතනත් ලැබෙනවා. දැන් මේ පියවර දෙකට ලැබුණ දුන්න තාපය අපි හෙව්වා. ඊට පස්සේ බලන්න මෙතන සීයේ ජලය සීයේ හුමාලය නැත්තම් වාෂ්පය බවට පත් කරන්න දෙන්න ඕන තාපය මෙතන සීයේ ජලය සීයේ වාෂ්පය බවට සීයේ ජලය සීයේ වාෂ්පය බවට පත් කරනවා කියන්නේ මොකද්ද? මෙතන වෙන්නේ අවස්ථා විපර්යාසයක්. මෙතන වෙන්නේ අපිට අවස්ථා විපර්යාසයක්. මේ අවස්ථා විපර්යාසයක අපි දෙන තාපය Q සමානයි ml. Q සමානයි ml. එහෙනම් බලන්න මේ තුන්වෙනි පියවර සීයේ ජලය සීයේ හුමාලය බවට පත් කිරීමට ලබා දිය යුතු තාපය අපි Q සමානයි ml වලින් ගණනය කරගන්න පුළුවන්. එතකොට මෙතන එනවා අපිට m කියන්නේ 2 කිලෝග්‍රෑම් l වලගේ 2.26 වතාවක් 10.6 ජූල් කිලෝග්‍රෑමයට කියලා මෙතනින් අපිට මේ අගේ ගණනය වෙනවා. ඊළඟට බලන්න මෙන්න මේ උපකරණය තුල අපිට මොකද්ද තියෙන්නේ කියන එක. මේ තියෙන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම සඳහා සකස් කළ ඇටවුමක් පහත රූපයේ දක්වා ඇත. මෙන්න මේකේ මෙතන තියෙන්නේ උෂ්ණත්ව මානයක් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන උෂ්ණත්ව මානයක් තියෙනවා. ඊළඟට මෙතන හුමාල හබකය තියෙනවා. මෙතන මන්තය තියෙනවා. මෙන්න මේක මන්තය, මෙන්න මේක මන්තය. ඊළඟට මෙතන කැලරි මීටරය, මෙන්න මේ කොටස අපි කැලරි මීටරය කියලා ගන්නවා. මේ ටික කැලරි මීටරය. මේ කැලරි මීටරේ ආවරණය මේ තියෙන්නේ. මැදට පුළුන් හෝ මේ ලී කුඩු රිජිෆෝම් වාගේ දෙයක් දාලා හදපු මේ ආවරණය තියෙන්නේ. එතකොට මේ මැද කොටස කැලරි මීටරය මේ තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට වෙන්නේ මේකෙදි අපි මෙන්න මේකෙදි හුමාලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය හොයන්නේ. එතකොට මෙන්න මේකෙන් මෙතන රත් කරලා මෙතනින් නිපද වෙන හුමාලය මෙන්න මේ B නලය තුලට ඇතුල් වෙනවා. මේ B නලය තුලින් ඇවිල්ලා මෙන්න මෙතනින් හුමාලය ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මෙන්න මේ හුමාල හබකයට එනවා. මේ හුමාල හබකයට ආපු හුමාලය මෙන්න මෙතනින් නැවත ඇවිල්ලා මේ භාජනයට වදිනවා. මෙන්න මෙතනින් මෙහෙම වදිනවා. මෙයාට හුමාලය වැදිලා කොටසක් වාෂ්ප වෙලා යන්නත් පුළුවන්. මෙතනින් ඇවිල්ලා හුමාලය වදිනවා. හුමාලය වැදිලා කොටසක් මෙහා මත තැම්පත් වෙනවා. ඉතුරු කොටස වාෂ්ප වෙලා ඉහළට ගමන් කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ හුමාල හබකය කියන එක අපි භාවිතා කරන්නේ හොඳට බලන්න. මේකෙදි එන හුමාලය කෙලින්ම මේකට ඇතුල් වෙන්නේ නැහැ. මොකද මේ නලය තුල එද්දි හුමාලයෙන් යම් කොටසක් ඝනීභවණය වෙනවා. එතකොට ද්‍රව හැදෙනවා. මේ නලය තුල එද්දි යම් කොටසක් ද්‍රව හැදෙනවා. මේ ද්‍රව වුණාට පස්සේ ඒ ද්‍රවය මෙතෙන්ට වැටුනොත් ප්‍රැක්ටිකල් එක අසාර්ථකයි. එහෙනම් අපි කරන්නේ මේ එනකොට මේ නලයේ දිගේ එද්දි ඝනීභවණය වෙන ද්‍රවය මේක තුල ගබඩා කරගෙන මෙතනින් වෙනම අයින් කරන්න පුළුවන්. මේ හරියෙන් වෙනම අයින් කරන්න අපිට කරාමයක් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් අර ද්‍රව වෙච්ච ජලය හැර හුමාලය ටික මේක ඉතා කෙටි ප්‍රමාණයක් ඝනීභවණය වෙන්න කාලය අඩුයි. දුර අඩුයි. එතකොට ඒක තුලින් මෙතනින් ඉක්මනට හුමාලය මෙතෙන්ට එන්න පුළුවන් ඝනීභවණය වූ ජලය නොමැතිව. ඊළඟට අපිට මෙන්න මේක මේ D කියන
ඇස්බෙස්ටස් ආවරණය ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේක හරහා කෙලින්ම තාපය මෙයාට ලැබුණොත් පරීක්ෂණය අසාර්ථකයි. එහෙනම් මේ මෙතනින් සපයන තාපය කෙලින්ම මෙයාට ලැබෙන එක නවත්තන්න මෙන්න මේ ආවරණය දාලා තියෙනවා. ඊළඟට අපි බලන්න මේ මන්තය දාලා තියෙන්නේ මෙන්න මේ මන්තය. මන්තය දාලා තියෙන්නේ මේකට ලැබෙන හිමාලය පද්ධතිය පුරා පතුරවන්න මේක කලතන්න. ඒකේ උෂ්ණත්වය මැනගන්න මෙතන අපිට උෂ්ණත්ව මානයක් දාලා තියෙනවා. ඊට අමතරව මෙන්න මෙතන අපි තව උෂ්ණත්ව මානයක් දාගන්න ඕනේ මෙන්න මෙතනින්. මේ හිමාලයේ උෂ්ණත්වයත් අපිට මැනගන්න පුළුවන්. එතකොට මෙතන උෂ්ණත්ව මානයක් දාගත්තාම එහෙනම් මෙතනින් අපිට නැවත උෂ්ණත්ව මානයක් දාලා හිමාලයේ උෂ්ණත්වය මැනගන්න පුළුවන්. දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ නලය මොකටද කියලා. මේ ඒ නලය. මේ නලයෙන් වෙන්නේ බලන්න මේ පද්ධතියට තාපය ලැබුණාම මෙන්න මේ නලය කොතනකින් හරි අවහිර වුණොත් මේ B කියන නලය අවහිර වුණොත් මෙතන ඇතුලේ පීඩනය වැඩි වෙනවා. හිමාලය ගබඩා වීම තුල පීඩනය වැඩි වෙලා මේක පුපුරා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් හිමාලයෙන් වෙන හානිය වැඩි නිසා එතන මේ හානිදායක විය හැකි බැවින් අපි දැනගන්න ඕනේ මේක අවහිර වුණොත් ඉක්මනට මේ ක්‍රියාවලිය නවත්තන්න. එහෙනම් අපි කොහොමද දැනගන්නේ මේ නලය අවහිර වෙලා කියලා? එතකොට බලන්න මේ නලය අවහිර වුණොත් හිමාලයට ඇතුළු වෙන්න බෑ. මේක අවහිර වුණොත් යම් තැනකදී හිමාලයට යන්න බෑ. මේක ඇතුලේ පීඩනය වැඩි වෙනවා. මේක ඇතුලේ පීඩනය වැඩි වුණාම මෙන්න මේ නලයට ජලය ඇතුල් වෙන්න පුළුවන් මෙතනින්. මෙන්න මෙතනින් ඇවිල්ලා ජලය ඇතුල් වෙන්න පුළුවන්. මේ ඇතුලේ පීඩනය නිසා මේ නලයෙන් ජලය ඇතුල් වෙලා මෙතනින් ඉවතට යන්න පුළුවන්. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒ නලය තුල ජල මට්ටම ඉහළ යනවා නම් මෙන්න මේක තුල පීඩනය වැඩි වීමකට ලක් වෙනවා. ඒ ලක්වීම තුල මෙතන අපි දැනගන්න ඕන මේකේ අනතුරුදායක බවක් තියෙනවා. ඒ හින්දා රත් කරන එක නවත්තන්න පුළුවන්. බලන්න අපි ඊළඟට මේකෙදි මෙන්න මේ කරුණු ටික පිළිබඳ හොඳ අවබෝධයක් තියාගන්න මේ වගේ ගොඩක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊළඟට මෙම පරීක්ෂණයට අදාළ මිනුම් ලබා ගැනීමට අවශ්‍ය අනිකුත් උපකරණ එකක් උෂ්ණත්වමානය අනික තෙදඩු හෝ සිව්දඩු තුලාව මේක අපිට ස්කන්ධය මැනගන්න ඕන වෙන්නේ. ඊළඟට පරීක්ෂණය ලබා ගන්නා මිනුම් හිස් කැලරිමීටරයේ ස්කන්ධය දැනගන්න ඕනේ. ඊළඟට ජලය සහිත කැලරිමීටරයේ ස්කන්ධය, ජලයේ ආරම්භක උෂ්ණත්වය, පද්ධතියේ අවසාන උෂ්ණත්වය, හිමාලය යව් පසු අඩංගු දෑ සමග කැලරිමීටරයේ ස්කන්ධය කියන්නේ හිමාලය තැම්පත් වුණාට පස්සේ කැලරිමීටරය මත ස්කන්ධය කියන්නේ මෙන්න මෙයා මත හිමාලය තැම්පත් වුණාට පස්සේ ස්කන්ධය අපි එතනදී දැනගන්න ඕනේ. ඊළඟට ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීමට අවශ්‍ය අනෙකුත් දත්ත, කැලරිමීටරයේ තනා ඇති ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය ඕනේ අපිට. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය අවශ්‍ය වෙනවා. ඊළඟට බලන්න වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය කියලා ක්‍රියාවලියක් තියෙනවා. වාෂ්පීකරණය කියන එක අපි දන්නවා ද්‍රවයක් නටලා වාෂ්ප වෙන එක. නැටීම තුල වාෂ්පීකරණය වෙන එක. එතකොට අනිත් එක වාෂ්පීභවනය. මෙන්න මේ දෙක වාෂ්පීභවනය ඕනෑම උෂ්ණත්වයක සිද්ධ වෙන්න පුළුවන්. අපිට වැවක ජලය වාෂ්පීභවනයක් ලක් වෙන්නේ වාෂ්පීකරණයක් නෙමෙයි. හැබැයි අපි කේතලයේ ජලය නටලා වාෂ්ප වෙන එක වාෂ්පීකරණය. එතකොට තාපාංකයේදී ගැන තාපාංක කියන්නේ නටන උෂ්ණත්වයේදී වාෂ්ප වීම, තාපාංකයේදී වාෂ්ප වීම වාෂ්පීකරණය සිද්ධ වෙන්නේ වාෂ්පීභවනය ඕනෑම ඊට අඩු උෂ්ණත්වයක සිද්ධ වෙනවා. ඊට පස්සේ ජලය නටලා අවසන් වන තෙක්ම තාපාංකයේ පවතින. ඒ කියන්නේ එකම උෂ්ණත්වයේ වාෂ්පීකරණය වෙන්න පටන් ගත්තට පස්සේ ඒක උෂ්ණත්වයේ නියතව තාපාංකයේ තියෙනවා. අනිත් එක්කෙනාගේ වාෂ්ප වීමේදී ද්‍රවය සිසිල් වෙනවා. ඇත්තටම මැටි භාජනයක ජලය තිබ්බොත් මේ මැටි භාජනයේ ජලයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා යම් කීපයකින් අඩු වෙනවා. ඒකට හේතුව මෙයාගේ ශක්තිය අරගෙන ජලය වාෂ්ප වෙන්නේ. එතකොට භාජනයේ තියෙන ජලයේ ශක්තිය අඩු වීමකට ලක් වෙනවා. එතකොට ඒ හින්දා වාෂ්ප වීමේදී ද්‍රවය සිසිල් වෙන්න පුළුවන්. වාෂ්පීකරණයේ දෘශ්‍ය ක්‍රියාවලියක් අපට සංවහන ධාරා ගමන් කරනවා පේනවා මේක දෘශ්‍ය ක්‍රියාවලියක්. ඊට පස්සේ අදෘශ්‍ය ක්‍රියාවලියක් වාෂ්පීභවනය අපිට හඳුනා ගන්න බෑ. ඊට පස්සේ වාෂ්පීකරණය පෘෂ්ඨ වර්ගඵලයේ මත රඳා පවතින්නේ නැහැ. හැබැයි වාෂ්පීභවනය පෘෂ්ඨ වර්ගඵලයේ මත රඳා පවතිනවා. එතකොට අපි දන්නවා බිමට ජලය ටිකක් වැටුනොත් අපි මේක ඉක්මනට වේලෙන්න නම් මේක තුනී කරනවා. තුනී කරාම මේක ඉක්මනින් වාෂ්ප ඒ කියන්නේ අයින් වෙලා යනවා. ඒකට හේතුව තමයි අපි කරන්නේ
අරක පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරන එක. බිම පවතින ජලය ටිකක් ඉක්මනින් වේලෙන්න කරන්නේ අපි අරක විසිරුවා හරිනවා වැඩි ප්‍රදේශයක. අන්න ඒක එතකොට පෘෂ්ඨ වර්ගඵලය වැඩි නම් වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි. ඊළඟට සුළඟ මත රඳා නොපවතී. මේක සුළඟ මත රඳා පවතිනවා. අපට වැලක වනලා තියෙන ඇඳුමක් වේලෙන්න සුළඟ තියෙන වෙලාවක ඉක්මනට වේලෙනවා. ඒකට හේතුව තමයි මේ වාෂ්පීභවනය සුළඟත් සමග ඉක්මනින් සිද්ධ වෙනවා. ඊළඟට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය වැඩි ද්‍රව්‍යයක් බැවින් අපිට උණුසුම් කාරකයක් ලෙස හා සීත කාරකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. මේක අපිට වාහන සිසිලන පද්ධතිය ආසවනය කිරීම ක්‍රියාවලිය වලට භාවිතා කරන්න පුළුවන්. ගුප්ත තාපය අපි ප්‍රායෝගිකව භාවිතයට ගැනෙනවා. තාප බලාගාර හුමාල එන්ජිම කියන මේවා තුල භාවිතයට ගැනෙනවා. බලන්න මේ ජලයේ විශිෂ්ට තාපධාරිතාවය භාවිත වෙන්නේ කොහොමද කියලා. බලන්න වාහන සිසිලන පද්ධතියක සිසිල් ජලය ඇවිල්ලා මෙන්න මේ එන්ජින් එක තුල තියෙන තාපය ලබාගෙන උණුසුම් ජලයේ විදියට ගිහින් මෙතනින් සිසිල් වෙලා ඇවිල්ලා මෙතනදී නැවත සිසිල් වෙලා නැවත මෙතනින් ඇවිල්ලා මේකේ තාපය අයින් කරනවා. එතකොට මේ වාහන සිසිලන පද්ධතිය සිසිල් කිරීමට ජලය යොදා ගන්නවා. මෙයාගේ විශිෂ්ට තාපධාරිතාවය ඉහළ අගයක් තියෙන නිසා. එතකොට අපිට මේකේ වාසියක් තියෙනවා. මෙතනින් එනවා මේ පද්ධතියේ තියෙන තාපය අරගෙන අරයා ගිහින් මෙහෙන් තාපය ඉවත් කරලා නැවත මෙතනින් ඇවිල්ලා මේක චක්‍රීය ක්‍රියාවලියක් විදිහට යනවා. මේක අපි භාවිත කරන්න හේතුවක් තමයි මෙන්න මෙතන ජලයේ විශිෂ්ට තාපධාරිතාවයේ වැඩි ද්‍රව්‍යයක් වීම. මේක තමයි අපි ඒකතන භාවිත කරන්න හේතුව. දැන් බලන්න ඊළඟට ආසවනය තුල මෙතනින් එනවා වාෂ්පය. එයා ඇවිල්ලා මෙතනින් යනවා. මෙන්න මෙතනින් යද්දි මේ ක්‍රියාවලිය තුල මෙයාගේ තාපය අයින් වෙලා මෙයා ඝනීභවණය වෙන්න ඕනේ. එතකොට මෙයාගේ තාපය ඉවත් කරන්න මෙන්න මෙතනින් අපි ජලය ඇතුළට එවනවා. ඒ ජලය මේ වාෂ්පයේ තාපය ලබාගෙන මෙතනින් වැඩි උෂ්ණත්වයෙන් ජලය ඉවතට යනවා. ඉවතට යද්දි මේ වාෂ්පය තාපය මේ ජලයට දීලා වාෂ්පය සිසිල් වෙලා ඝනීභවණය වෙලා මෙතනින් ද්‍රවය විදිහට වැටෙනවා. මෙන්න මේකත් අපිට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය වැඩි නිසා මෙතනදී තාප හෝමාරු වෙන්න භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මෙතන තාප බලාගාරවල බලන්න හුමාලය විශිෂ්ට ගුප්ත වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය භාවිත වෙන්නේ හුමාලය ඇවිල්ලා මෙන්න මේ ටර්බයින් එකට වැදිලා ටර්බයින් එක කැරකීමක් කරන්නේ. එතකොට මෙතන අධික පීඩනයක් තියෙනවා. මේ පීඩනය නිසා තමයි මේක පීඩනය නිසා ඒ එන පීඩනයෙන් තමයි හුමාලය වැදිලා කැරකීමකට ලක් වෙන්නේ. ඊළඟට මේකෙත් හුමාල එන්ජින් එක තුල මේ ස්ටීම් එක කියන්නේ හුමාලය ඇවිල්ලා මෙන්න මේ පිස්ටන් එකට වැදෙනවා. ඒකෙන් පිස්ටන් එක යනවා. ඊට පස්සේ නැවත පීඩනය අඩු වෙනවා. ඊට පස්සේ පිස්ටන් එක ගමන් කරන ක්‍රියාවලිය වෙන්නේ මෙන්න මෙතෙන්ට හුමාලයේ මේ තියෙන පීඩනය නිසා. මෙතනින් ඒකට දහනය කරලා ගන්න තාපයෙන් මෙතන හුමාලය හදනවා. ඒ හුමාලය නිසා තමයි මෙතන හුමාල එන්ජින් එක වැඩ කරන්නේ. ඊළඟ බලන්න උදාහරණය සෙල්සියස් අංශක 20 පවතින ඝන ලෝහ කුට්ටියක ස්කන්ධය 10යි මෙය උණු කර වෙනත් භාණ්ඩයක් සෑදීමට අදහස් කරයි නම් ඒ සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය කොපමණද? එතකොට බලන්න මේකෙදි ලෝහ කුට්ටියක ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. එතකොට මෙයාගේ අපි දන්නවා ලෝහ කුට්ටියක් තියෙනවා. මේ ලෝහ කුට්ටිය උණු කරන්න ඕනේ. උණු කරනවා කියන්නේ මෙයා ද්‍රවාංකයට ගේන්න ඕනේ. එතකොට අපි දන්නවා ඒ සඳහා ලබා දිය යුතු තාපය විශිෂ්ට තාපධාරිතාවය මෙයාගේ විලයනයේ ගුප්ත තාපය ද්‍රවාංකය 1020යි. 1020 කියන උෂ්ණත්වයට ගේන්න ඕන මෙයා. 1020 උෂ්ණත්වයට ගේන්න ඕන මෙයා. මෙයා ඉන්නේ 20යි සෙල්සියස් අංශක. එහෙනම් මෙයාගේ ඒ උෂ්ණත්වයට ගේන්න 1020 දී තමයි මෙයා දිය වෙන්නේ. ඒ කියන්නේ ද්‍රව වෙන්නේ. එතකොට මේ මට්ටමට ගේන්න නම් දෙන්න ඕන තාපය එකක් Q සමානයි mc θ 20 ඉඳලා 1020ට ගේන්න ඕනේ. එකක් 20 ඉඳලා 1020ට ගේන්න ඕනේ. 1020 දී ද්‍රව වෙන්න ඕනේ. එතකොට විලයනයේ ගුප්ත තාපය දෙන්න ඕනේ මෙතනදී. එහෙනම් ද්‍රවාංකයට ගෙන ඒමට අපි Q සමානයි mc θ කියන තාපය දෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාවලිය උෂ්ණත්වය වැඩි වෙන නිසා මෙතනදී විලයනයේ ගුප්ත තාපය Q සමානයි ml කියන තාපයයි උෂ්ණත්වය වෙනස් නොවි ද්‍රව වෙනවා එතනින් එහාට. ඒකට දෙන්න ඕන තාපය Q සමානයි ml. මේ සඳහා දෙන්න ඕන මුළු තාපය අපිට මේ විදිහට ගණනය කරගන්න පුළුවන්. ඊළඟට උදාහරණය 0 සෙල්සියස් අංශක අයිස් ග්‍රෑම් එකක්
10යි සෙල්සියස් අංශක පවතින ජලය ග්‍රෑම් 5ක් සමග මිශ්‍ර කරන ලදී අයිස් වල විලයනයේ গুপ্ত තාපය දීලා තියෙනවා අවසාන උෂ්ණත්වය. එතකොට අපි මෙන්න මේකේ මතක තියාගන්න අයිස් ටික දිය වෙනවා. අයිස් දිය වෙන්න අපිට අයිස් කිලෝග්‍රෑම් එකක් දියවීමට අවශ්‍ය තාපය. ඊළඟට අයිස් ජලය ග්‍රෑම් 1 තීට දක්වා ගෙන යාමට අවශ්‍ය තාපය ජලය ග්‍රෑම් 5ක් තීට දක්වා ගෙන යාමේදී ඉවත් වෙන තාපය. මෙතන තියෙන්නේ හොඳට මතක තියාගන්න අවස්ථා තුනයි. බිඳුවේ අයිස් තියෙනවා ග්‍රෑම් එකක්. ඒක තියෙන 10 පවතින ජලය ග්‍රෑම් 5ක් සමග මිශ්‍ර කරනවලු. එතකොට බිඳුවේ අයිස් ටික දිය වෙනවා. දිය වෙලා එයා තීට දක්වා එනවා. ඔය ක්‍රියාවලියට තාපය ඕනේ ග්‍රෑම් 5 ජලය ටික තාපය ඉවත් කරලා තීට දක්වා පල්ලෙහාට එනවා. මේ ක්‍රියාවලිය. එතකොට අපි දන්නවා අයිස් ටික දිය වෙන්න තාපය දෙන්න ඕනේ. ජලය ග්‍රෑම් 1 තීට දක්වා ගෙන ඒමට තාපය දෙන්න ඕනේ. එතකොට ඒ දෙන්නට අවශ්‍ය තාපය දෙන්නේ මේ ජලය 5 කිලෝග්‍රෑම් තීට දක්වා අඩු වෙලා. එතකොට මෙන්න මෙයා තීට දක්වා අඩු වෙනවා. තීට කියන උෂ්ණත්වය දක්වා අඩු වෙනවා. මෙතන තියෙන්නේ 10යි සෙල්සියස් අංශක. මෙයා සෙල්සියස් අංශක 10 ඉඳලා තීට දක්වා අඩු වෙනවා. අරයා බිඳුවේදී දිය වෙනවා. ඒකලා බිඳුවේ ඉඳලා මෙයා වැඩි වෙනවා තීට දක්වා. මෙන්න මේ ක්‍රියාවලියට දෙන්න ඕන තාපය අපිට අයිස් දිය වීමට අවශ්‍ය තාපය Q සමානයි ml වලින් දෙනවා. ඊළඟට ජලය ග්‍රෑම් 1 තීට දක්වා ගෙන ඒමට අවශ්‍ය තාපය අපිට mc තීට වලින් දෙනවා. ජලය ග්‍රෑම් 5 තීට දක්වා ඉවත් කරන තාපය ඒකත් mc තීට වලින් අපිට ගණනය කරගන්න පුළුවන්. මෙතෙන්ට ආදේශ කරන්නේ mc තීට. මෙතනත් mc තීට ආදේශ වෙන්නේ. මෙතන 10 ඉඳලා තීට දක්වා අඩු වෙනවා. මෙතන බිඳුවේ ඉඳලා තීට දක්වා වැඩි වෙනවා ජලය. මෙතනදී mc තීට මගින් අපිට ගණනය කරගන්න පුළුවන්. එතකොට මෙතන ලැබුණ මෙතනින් මේ ලැබුණ තාපය ඊට පස්සේ මෙතනින් ඉවත් වෙන තාපය මෙතන mc තීට. එතකොට මෙතන උෂ්ණත්වය අඩු වෙනවා. මෙතන උෂ්ණත්වය වැඩි වෙනවා. ඊළඟට අපිට මේ ක්‍රියාවලිය තුල mc තීට දාලා මෙතන m කියන්නේ 1යි c 4.2යි මේ ග්‍රෑම් වලට තියන අගයන් වලින් ගණනය කරේ. තීට කියන්නේ උෂ්ණත්වය බිඳුවේ ඉඳලා තීට දක්වා වැඩි වුණේ. එතකොට ඒ වෙනස තීටගෙන් බිඳුව අඩු වුණාම තීට නිසා එතන තීට. මෙතන උෂ්ණත්වය 10 ඉඳලා තීට දක්වා අඩු වෙන්නේ. ඒ හින්දා මේක 10 ඍණ තීට. මෙන්න මේකේ සුළු කිරීම කරපුවාම 80 ධන එක වතාවක් 4.2යි තීට සමානයි මෙන්න මේ 21 වතාවක් 10 ඍණ තීට කියලා එනවා. මේකෙන් ලැබෙන උත්තරය අපිට තීට කියන එක තනි කරගත්තාම තීට සඳහා 120 බෙදීම 25.2 කියන අගය ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේකේ සාරාංශය කොහොමද වෙන්නේ කියලා. බලන්න සාරාංශය අපි මේකේ මුලින්ම තාප ධාරිතාවය තාප හුවමාරුවට අදාළ ගණනය කිරීම, විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම, গুপ্ত තාප අවස්ථා ගණනය කිරීම, ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය සෙවීම. මෙන්න මේ වාගේ කරුණු ටිකක් අපි මේක තුල සාකච්ඡා කරා. එහෙමනම් දුවේ පුතේ මෙම පාඩමෙන් ඔබට විභාගයට අදාළ කරුණු කියවුණා. ඒ වගේම ඔබට ප්‍රායෝගික ජීවිතයේ වැදගත් වෙන සමහර කරුණු කීපයකුත් මේ තුල කියවුණා. ඉතින් මේවා භාවිතා කරලා විභාගයට හොඳින් මුහුණ දෙන්න කියලා කියන ගමන් මම නැවත වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. ආයුබෝවන්.